Welcome to Constitution channel. අපේ පිරිවැය කල්පනා කරන ගිණුම් කරන පාඩමේ අපේ 4 වෙනි කොටස අපිට තියෙන්නේ තොග නිකුත් කිරීම පාලනය ගැන කතා කරන්න. ඒතර අපි මේ වෙනකන් සාකච්ඡා කරලා තියෙන පාඩම් ටික මතක් කරගමු. මේ වෙනකොට අපි සාකච්ඡා කරලා දුන්න පිරිවැය හා කළමනාකරන ගිණුම් කරන යටතේ පිරිවැය මූලිකාංග ගැන අපි කතා කරා පළවෙනි වීඩියෝවෙන්. ඊළඟට ද්‍රව්‍ය පිරිවැය හා පාලනය කියන කොටසේ මිලට ගැනුම් පාලනය සාකච්ඡා කරා. ද්‍රව්‍ය මිලට ගැනුම් පාලනය. ඊළඟට ගබඩා කිරීම හැමත් තොග පාලනය අපි කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ තොග නිකුත් කිරීම පාලනය ගැන. තොග නිකුත් කිරීම පාලනය සාකච්ඡා කිරීමත් එක්ක පිරිවැය මූලිකාංග යටතේ ද්‍රව්‍ය පිරිවැය හා පාලනය කියන කොටස ඉවර වෙනවා. එhmenan අද අපි බලමු අපේ කොහොමද තොග නිකුත් කිරීම පාලනය සම්බන්ධ අපි අදාළ කොටස් ඉගෙන ගනිමු. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලා මොකක්ද මේ තොග නිකුත් කිරීම පාලනය කියලා කියන්නේ. එතකොට ආයතනයක ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භෙන්නේ ද්‍රව්‍ය අවශ්‍ය අංශයක් විසින් ගබඩාව වෙත ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් යොමු කිරීම තුළිනි කියලා අපිට මේ නිකුත් කිරීම පාලනය කියන එක පටන් ගන්න පුළුවන්. එතනදී අපි දැන් ද්‍රව්‍ය මිලදී ගත්තා සැපයුම් කරුවන්ගෙන්. ඊට පස්සේ ඒවා ගබඩා කරා විධිමත් විදිහට අපි ඒ කොටස ඉගෙන ගත්තා තොග පාලනය කියන කොටසේදී. දැන් අපි බලමු මෙහෙම ගබඩාවෙත් මේ තියෙන තොගය නිෂ්පාදන අංශයට නැත්නම් ඒ අවශ්‍ය දෙපාර්තමේන්තු වලට නිකුත් කිරීමේදී කොහොමද මොන වගේ පාලනයක්ද පවත්වාගෙන යන්නේ කියන එක අපි මෙතනදී සාකච්ඡා කරමු. එහෙනම් මෙතනදී වැදගත් වෙනවා ආයතනයකින් ඉස්සරෝම ද්‍රව්‍ය ඉල්ලන්නේ. එමෙතන ගබඩාව ද්‍රව්‍ය නිකුත් කරන ක්‍රියාවලිය ආරම්භෙන්නේ කොතනින්ද කියන එක වැදගත් වෙනවා. එතකොට ගබඩාවක ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භෙන්නේ ද්‍රව්‍ය අවශ්‍ය අංශයක් ගබඩාවට ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් යොමු කරාට පස්සේ. ඒක තමයි ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශයක් විසින් ගබඩාවෙන් ද්‍රව්‍ය ඉල්ලලා යවන විධිමත් ලියවිල්ල. ඒකට අපි කියනවා ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය කියලා. ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් ගන්න ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් ගබඩාවට යොමු කරනවා ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශයකින්. ඒක නිෂ්පාදන අංශයක් වෙන්න පුළුවන්. නිෂ්පාදන අංශයකින් ද්‍රව්‍ය අවශ්‍යතාවය අනුව ඒගොල්ලෝ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් පිළියෙල කරලා ගබඩාවට නිකුත් කරනවා. එතකොට ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භෙන්නේ මෙන්න මේ විදිහට තමයි මූලිකව. මේ රූප සටහනින් පේන්නේ පැහැදිලි වෙන්නේ මම කියපු විස්තරයමයි නිෂ්පාදන අංශයෙන් නිෂ්පාදනාංශයෙන් ද්‍රව්‍ය ඉල්ලුම් කරනවා. නිෂ්පාදනාංශයෙන් ද්‍රව්‍ය ඉල්ලුම් කරනකොට ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් ගබඩාවට එවලා ASCII ගබඩාවේ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලිය එතනින් පටන් ගන්නවා. එහෙමනම් ද්‍රව්‍ය නිකුත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශයක් විසින් ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් ගබඩාවට යොමු කරාට පස්සේ. එහෙනම් ඒ කොටස පැහැදිලි කියලා මම හිතනවා. එතකොට මේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය ලැබුණාට පස්සේ අදාළ අංශයෙන් අපි හිතමු නිෂ්පාදන අංශයෙන් ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් ගබඩාවට ලැබුණාට පස්සේ ගබඩාවට ද්‍රව්‍ය නිකුත් කරන්න නිසි අධිකාරී බලයක් මේ ලියවිල්ල හරහා ලැබෙනවා. නිසි අධිකාරී බලයක් මේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය හරහා ලබා දීමක් සිද්ධ වෙනවා මේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය මගින්. ඒ වගේම ද්‍රව්‍ය ඉල්ලුම් කරන අංශය වෙනුවෙන් වගකීම දරනවා. ද්‍රව්‍ය ඉල්ලන අංශය අපි නිෂ්පාදන අංශය හිතමු. නිෂ්පාදන අංශයේ අදාළ ඉල්ලන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වගකීම දරනවා. මේ ඒක තමයි මේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය මගින් වෙන තවත් කාර්යයක්. ඒ වගේම ගබඩාවේ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ලිඛිත තහවුරුවක් ලැබෙනවා. ද්‍රව්‍ය භාවිතය පිළිබඳ තහවුරුවක් ලැබෙනවා ලිඛිතව. ඒ වගේම ද්‍රව්‍ය මිල කිරීමේ කටයුතු වලට අපිට මේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය යොදා ගන්න පුළුවන්. ඒ වගේම ද්‍රව්‍ය අවශ්‍යතා පණිවිඩය ලිඛිතව යවෙනවා. එතකොට මෙන්න මේ කරුණු පහ වැදගත් වෙනවා ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයේ සම්බන්ධයෙන්. මේවා තමයි ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් මගින් කරන කාර්යයන්. දැන් ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක තියෙන ප්‍රයෝජන තමයි මේ කරුණු පහෙන් මම පෙන්වුවේ. එහෙනම් මේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය කවුද එවන්නේ? ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය එවන්නේ නිෂ්පාදන අංශයක් හෝ ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශයක් විසින් ගබඩාවට.
දැන් ගබඩාවට ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය අදාළ අංශයෙන් ආවට පස්සේ තමයි ගබඩාවේ බාහන නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භෙන්නේ. මේක ඔයගොල්ලෝ සරල මතක තියාගන්න. මේක තමයි ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පටන් ගන්න. එතකොට මේ ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය ගබඩාව ඇතුළට ආවට පස්සේ ගබඩාව ලැබුණාට පස්සේ අදාළ ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශයෙන් මේ අධ්‍යාචන පත්‍රයට අනුව ද්‍රව්‍ය යවන එක ගබඩාවේ කළමනාකරුගේ වගකීමක්. ඒ වගේම මේ යවන ද්‍රව්‍ය පිළිබඳව නිසි වාර්තා තබා ගන්න ඕනේ ගබඩා කළමනාකරු. ඒ වගේම මේ අධ්‍යාචන පත්‍රයට අනුව නිකුත් කරපු ද්‍රව්‍ය ගබඩා නිලධාරීන් විසින් වගකීම් යුතු නිලධාරියගේ අනුමැතිය සහතිකය සහ අනුමැතිය සහතික කිරීම එක්ක ද්‍රව්‍ය නිකුත් කිරීමේ තුණ්ඩුවක් පිළියෙල කරනවා මේ අධ්‍යාචන පත්‍රය ලැබුණාට පස්සේ. ඒතකොට ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය ලැබුණාට පස්සේ ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය අනුකූලව අදාළ අංශයට ද්‍රව්‍ය යවන එක ගබඩා කළමනාකරුගේ වගකීම. ඒ වගේම මේ යවන ද්‍රව්‍ය ගැන විධිමත් වාර්තා තබා ගන්න එක ගබඩා කළමනාකරුගේ වගකීම. ඒ වගේම මෙම ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රයට අනුව නිකුත් කළ ද්‍රව්‍ය පිළිබඳව ගබඩා නිලධාරීන් විසින් වගකීම් යුතු නිලධාරීන්ගේ අනුමැතිය සහ සහතික කිරීම සහිතව සකස් කරන ලිපිය ද්‍රව්‍ය නිකුත් කිරීමේ ලිපිය තුන්ඩු වලට හැඳින්වෙන්නේ. මොකද්ද? මේ අධ්‍යාචන පත්‍රය අනුව නිකුත් කළ ද්‍රව්‍ය පිළිබඳව ගබඩා නිලධාරීන් හදන්න ඕනේ නිසි අනුමැතියට අටත්ව ලියවිල්ලක් අපි ඒකට කියනවා ද්‍රව්‍ය නිකුත් කිරීමේ තුන්ඩුව කියලා. ඒතකොට ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය ලැබුණාට පස්සේ සාමාන්‍යයෙන් ගබඩාවක් ඇතුළත මෙන්න මේ කාර්යයන් ටික ඉටු වෙනවා. මෙන්න මේ කාර්යයන් ටික මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒතකොට මෙන්න මේක මතක තියාගන්න. ඒතකොට ප්‍රායෝගිකව මොකක්ද ගබඩාවක් ඇතුළේ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ කියන එක ඔයගොල්ලන් පැහැදිලි වෙයි මේ කරුණු ටිකත් එක්ක. එතකොට ගබඩාවේට මේ වගේ ද්‍රව්‍ය ලැබෙනවා. ඒ වගේම ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කරන ඒවා සම්බන්ධයෙන් විධිමත් වාර්තා තියාගන්න අවශ්‍යයි. එතකොට මේ ගබඩාවට ද්‍රව්‍ය ලැබීම සහ ද්‍රව්‍ය නිකුත් කිරීම සම්බන්ධයෙන් වාර්තා තියාගන්න භාවිතා කරන ලියකියවිලි දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි බින් කාඩ් පත්‍රය. අනිත් එක තමයි ගබඩා ලෙජරය. අපි බින් කාඩ් පත්‍රයට රාක්ක පත්‍රය කියලාත් කියනවා. ඒ වගේම ගබඩා ලෙජරය තමයි දෙවැන්න. එතකොට මේ බින් කාඩ් පත්‍රය සහ ගබඩා ලෙජරය කියන දේවල් පාවිච්චි කරනවා ගබඩාවේ ද්‍රව්‍ය ලැබීම නිකුත් කිරීම සිදු වෙනකොට ඒ සම්බන්ධ විධිමත් වාර්තා තියාගන්න. අපි බලමු එහෙනම් මොකද්ද මේ බින් කාඩ් පතක් කියන්නේ කියලා. එහෙනම් ඇයි අපි බින් කාඩ් පතක් පාවිච්චි කරන්නේ? බින් කාඩ් පතක් පාවිච්චි කරන්නේ ගබඩාවේ ද්‍රව්‍ය ලැබීම සහ නිකුත් කිරීම විධිමත්ව සටහන් කරන්න. එහෙමනම් බින් කාඩ් පතක් ගත්තාම ගබඩාවේ ගබඩා කළමනාකරුවන් ගබඩාවේ සෑම භාණ්ඩ වර්ගයක් වෙන බින් කාඩ් පත් නඩත්තු කරේ. කියන්නේ ගබඩාවේ තියෙන සෑම භාණ්ඩ එකකයක් සඳහාම වෙන වෙනම බින් කාඩ් පත් තියෙන්න ඕනේ. බින් කාඩ් පත්‍රයට අපි රාක්ක පත්‍ර කියලා කියනවා. කොහොම නමුත් මේ බින් කාඩ් පත්‍ර තියෙන්න ඕනේ ගබඩාවේ තියෙන හැම භාණ්ඩ වර්ගයක් වෙනින්ම වෙන වෙනම බින් කාඩ් පත් නඩත්තු කරන්න ඕන. ඒ වගේම හුඟක් වෙලාවට මේ බින් කාඩ් පත් අදාළ භාණ්ඩයේ තියෙන රාක්කයේ අසල එල්ලලා තියෙනවා. හරි? බොහෝ වෙලාවට මේ බින් කාඩ් පත් අදාළ භාණ්ඩ තියෙන අදාළ භාණ්ඩයේ තියෙන රාක්කයේ අසල රඳවලා තියෙනවා. ඒ වගේම මේ කාඩ් පත්වල ද්‍රව්‍ය ලැබීම ඒකක නිකුත් කිරීම එකක ශේෂය පිළිබඳ තොරතුරු තමයි අන්තර්ගත වෙන්නේ. වටිනාකමක් අන්තර්ගත වෙන්නේ නැහැ බින් කාඩ් පතේ. නම් බින් කාඩ් පතේ මූලිකව තියෙන ද්‍රව්‍ය ලැබීම ද්‍රව්‍ය නිකුත් කිරීම හා ශේෂය පිළිබඳ තොරතුරු තමයි අන්තර්ගත වෙන්නේ. ඒ වගේම මෙම බින් කාඩ් පත භෞතික තොග ගන්න සඳහා පහසුවද සලසන මොකද බින් කාඩ් පත යාවත් කාලන වෙනවා නිරන්තරයෙන් ද්‍රව්‍ය ලැබීම සහ නිකුත් කිරීමත් එක්ක. ඒතකොට බින් කාඩ් පතේ ශේෂය ඒ වෙලාවේ අදාළ භාණ්ඩයේ භෞතික තියෙන ශේෂයත් එක්ක එකඟ වෙන්න ඕන. නිසි පරිදි ඒක යාවත් කාලන කරගෙන යනකොට. නිසා බින් කාඩ් පත භෞතික තොග ගන්න සඳහා අනතෝ ගණනය කිරීම සඳහා පහසුව සලසනවා. ඒතකොට මේවා තමයි බින් කාඩ් පතේ ලක්ෂණ. ගබඩා කළමනාකරුවන් ගබඩාවේ ඇති සෑම භාණ්ඩ වර්ගයක් වෙන බින් කාඩ් පත නඩත්තු කරනවා. මේවා බොහෝ වෙලාවට අදාළ භාණ්ඩයේ තියෙන රාක්කයේ අසල රඳවලා තියන්නේ. ඒ වගේම මේ කාඩ් පත්වල ද්‍රව්‍ය ලැබීම නිකුත් කිරීම ශේෂ පිළිබඳ තොරතුරු අන්තර්ගතයි. මේ බින් කාඩ් පත් භෞතික තොග ගණනය සඳහා පහසුව සලසනවා. මේවා තමයි බින් කාඩ් පතක තියෙන වැදගත් කරුණු බින් කාඩ් පත් සම්බන්ධයෙන්. එතකොට මේ බින් කාඩ් පතේ ප්‍රයෝජන තමයි භෞතික තොග ගණනය කිරීම සඳහා මේක උපකාරී වෙනවා, මඟ පෙන්වනවා. ඒ වගේම ද්‍රව්‍ය ගණන ඒ වගේම ද්‍රව්‍ය අපි ගණන් කරන්නේ නැතුව ගබඩාවේ තියෙන තොගය ගැන ඒ වෙලාවේ අදාළ භාණ්ඩ වර්ගයෙන් තියෙන තොග ශේෂය ගැන දැනගන්න පුළුවන් මේ බින් කාඩ් පත බලලා. මොකද බින් කාඩ් පත අදාළ භාණ්ඩ ද්‍රව්‍ය වර්ගයේ ලැබීම සහ නිකුත් කිරීම අනුව යවත් කාලන කිරීම නිසා
ඕනෑම අවස්ථාවක බින් කාඩ්පතේ ශේෂය බලලා අපිට අදාළ ද්‍රව්‍යයෙන් තියෙන ද්‍රව්‍ය ප්‍රමාණයෙන් තියෙන ප්‍රමාණය අපිට ගැන අදහසක් ගන්න පුළුවන්. එහෙනම් ද්‍රව්‍ය හිගයක් ඇති වෙන විට ඒක කලින් දැනෙනවා. දැනගන්න පුළුවන්. තොග උණතා, තොග වංචා ඉක්මනින් අනාවරණය කර ගන්න පුළුවන් බින් කාඩ්පතේ. එහෙනම් බින් කාඩ්පතේ තියෙන ප්‍රයෝජන තමයි මෙන්න මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරුණු ටික. ඒගොල්ලෝ මතක තියාගන්න. මොකද ඒක කරුණු වශයෙන් මතක තියාගන්න පුළුවන් බින් කාඩ්පත්වල තියෙන ප්‍රයෝජන. ඒතර මේ තමයි බින් කාඩ්පතක ආකෘතියක්. ඒතර බින් කාඩ්පතේ තියෙනවා ද්‍රව්‍ය වර්ගය. ඒ වගේම සංකේත අංකය. හරි යලි යනුම් ප්‍රමාණය. අපි යලි යනුම් මට්ටම මේව තොග මට්ටම් ගණනයේදී තොග පාලනය කරනකොට ඉගෙන ගත්තා. උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, සාමාන්‍ය තොග මට්ටම. ඊට පස්සේ බින් කාඩ්පත් අංකය. මේවා බින් කාඩ්පතේ මුලම තියෙනවා. මේ සෑම කරුණක්ම අපි කලින් පාඩමේ සාකච්ඡා කරා. මේ තොග මට්ටම් ගැන, යලි යනුම් ප්‍රමාණය, යලි යනුම් මට්ටම, ඒ දේවල්. එහෙනම් මේ තමයි මේ බින් කාඩ්පතේ ඊට අමතරව තියෙනවා දිනය GRN අංකය කියන්නේ good receiving note එක. බාහිර ලැබීම් පත්‍ර අංකය, ඊට පස්සේ ලැබුණ ප්‍රමාණය. ඊට පස්සේ නිකුත් කිරීම පැත්තේ තියෙනවා MRN අංකය. ඒ කියන්නේ material requisition note අංකය. කියන්නේ භාණ්ඩ අධ්‍යාචන පත්‍ර අංකය. ඊට පස්සේ නිකුත් කර ප්‍රමාණය සහ අවසාන වශයෙන් ශේෂය. ඒතර මෙන්න මේ කරුණු බින් කාඩ්පතක අන්තර්ගතයි. මෙතන විශේෂත්වය තමයි ඒකක ප්‍රමාණය තමයි බින් කාඩ්පතෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ, වටිනාකම් ප්‍රමාණයක් නැහැ. ඒතර බින් කාඩ්පතේ ඔයගොල්ලන්ට මේ තමයි ආකෘතියේ අදහසක් ගන්න පුළුවන් මොකද්ද බින් කාඩ්පතක අන්තර්ගත කරුණු ගැන අදහසක් ගන්න පුළුවන් මේ ආකෘති පත්‍රය බලලා. ඒ වගේම දෙවෙනි එක තමයි මේ බාහිර නිකුත් කිරීම පාලනය සම්බන්ධයෙන් යොදා ගන්න දෙවෙනි ලියවිල්ල විදිහට අපිට කියන්න පුළුවන් ගබඩා ලෙජර් එහෙම නැත්නම් ගබඩා සටහන් පත්‍රය. බින් කාඩ් පත්‍රය අරුණකොට. එහෙනම් බින් කාඩ් පත්‍රයට අතිරේකව මොකද කරන්නේ? ගබඩාවේ හෝ පිරිවැය කරන ස්ථානය රතු කරන ලබන වාර්තාවක් විදිහට ගබඩා ලෙජර් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේක බින් කාඩ් පත්‍රයට වඩා ක්‍රමානුකූල වාර්තාවක්. ඒ වගේම මේ ගබඩා ලෙජරේ ද්‍රව්‍ය ප්‍රමාණය විතරක් නෙමෙයි වටිනාකම් සහිතව තමයි ගබඩා ලෙජරේ පිළිල කරන්නේ. එහෙනම් අපි බින් කාඩ් පත්‍රයේ තිබුණේ ද්‍රව්‍ය නිකුත් කිරීම ඒකක, ලැබීම ඒකක සහ ශේෂය විතරයි. නමුත් ගබඩා ලෙජරේට එනකොට ගබඩා ලෙජරේ තියෙනවා අදාළ භාණ්ඩ ප්‍රමාණය විතරක් නෙමෙයි ඒකේ වටිනාකමත් සහිතව තමයි ගබඩා ලෙජරේ නඩත්තු කරන්නේ. ඒ වගේම මේ ගබඩා ලෙජරේ ද්‍රව්‍ය මිල කිරීමට සම්බන්ධ වාර්තාවක් අපි ද්‍රව්‍ය මිල කිරීම ගැන ඉදිරි ස්ලයිඩ්ස් වල කතා කරනවා. මොනවද මිල කිරීමේ ක්‍රම කියලා. එහෙනම් ද්‍රව්‍ය මිල කිරීමට සම්බන්ධ කරගෙන වාර්තාවක් තමයි මේ ගබඩා ලෙජරය. එතකොට මේ තියෙන ගබඩා ලෙජරේක ආකෘතියක්. ඒ ගබඩා ලෙජරේ ආකෘතියත් බින් කාඩ් පත්‍රයේ ආකෘතිය වගේමයි උඩ කොටස. එහෙනම් ඒකේ තියෙනවා භාණ්ඩ වර්ගය, සංකේතය, ආයත බින් අංකය මොකක්ද කියලා, ස්ථානය, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, සාමාන්‍ය තොග මට්ටම්, යලි යනුම් මට්ටම, යලි යනුම් ප්‍රමාණය මේ කරුණු තියෙනවා ගබඩා ලෙජරේ මුල කොටසේ. ඊට අමතරව යට කොලම්සල තියෙනවා දිනය, භාණ්ඩ ලැබීම් පත්‍ර අංකය, එවත් GRN අංකය, ප්‍රමාණය, ඒකකයක මිල තියෙනවා, ලැබීම් වටිනාකම ලැබීම් කොටසේ තියෙනවා භාණ්ඩ ලැබීම් පත්‍ර අංකය, ප්‍රමාණය, ඒකකයක මිල සහ වටිනාකම. නිකුත් කිරීමේ පැත්තේ තියෙනවා ආයෙත් ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍ර අංකය, කොච්චර ප්‍රමාණයක් නිකුත් කරාද, නිකුත් කරපු ප්‍රමාණයක ඒකක මිල කීයද, එහෙනම් නිකුත් කරපු ඒකක වල වටිනාකම කීයද කියන එක. හරි බැලන්ස් එක. ශේෂය කොටසේ තියෙනවා දැනට තියෙන ප්‍රමාණය සහ වටිනාකම අන්තර්ගත වෙනවා ශේෂය කොටස. එහෙනම් මේකේ විශේෂත්වය තමයි බින් කාඩ් පත්‍රය හැරුණාම මේකේ වටිනාකමක් සහිතව නඩත්තු වෙනවා. බින් කාඩ් පත්‍රයේ තියෙන්නේ ඒකක ප්‍රමාණය විතරයි. යම් අවස්ථාවක තියෙන භෞතික ඒක ප්‍රමාණය ගබඩා ලෙජරේ භෞතික ඒක ප්‍රමාණයට අමතරව වටිනාකමකුත් අන්තර්ගත වෙනවා. මේක භාණ්ඩ මිල කිරීම සඳහා බොහෝ වෙලාවට යොදා ගන්නවා ගබඩාවේ ද්‍රව්‍ය නිකුත් කිරීම වලදී. දැන් ද්‍රව්‍ය නිකුත් කිරීම ගබඩාවේ සිද්ධ වෙනකොට ඒ නිකුත් කරන ද්‍රව්‍ය මිල කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරොත්. එතකොට ද්‍රව්‍ය මිලදී ගන්නකොට මිලදී ගන්න ද්‍රව්‍ය එක මිලකට අපි අරගෙන තිබුණා නම්, එක මිලක් යටතේ අරගෙන තිබුණා නම් ද්‍රව්‍ය එතනදී කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එක මිලක් යටතේ ද්‍රව්‍ය මිලගෙන නැත්නම් මිල කරන එක ඉතාම පහසුයි. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ
දැන් එකම මිලක් යටතේ ද්‍රව්‍ය මිලදී ගත්තා නම් ඒ ද්‍රව්‍ය නිකුත් කරන වෙලාවේ එකම මිලකට මිල කරන්න පුළුවන්. මොකද මිලදී ගන්න තියෙන එකම මිලකට නිකුත් කිරීමත් ඒ මිලටම කරන්න පුළුවන්. එතන ගැටලුවක් වෙන්නේ නැහැ. ද්‍රව්‍ය නිකුත් කිරීම එකම මිලක් යටතේ සිද්ධ වුණා නම්. නමුත් ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ තමයි භාණ්ඩ ලබා ගන්නේ විවිධ මිල ගණන් වලට. භාණ්ඩ ලබා ගන්න තියෙන අවස්ථාවක නිකුත් කරන එක නිකුත් කිරීම මිල කරන එක එච්චර පහසු වෙන්නේ නැහැ. එකම මිලකට ගත්ත නම් බඩු ඒ මිලටම නිකුත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ ගබඩාවට. නමුත් ගබඩාවේ ද්‍රව්‍ය මිල ගණන් අරන් තියෙන විවිධ මිල ගණන් වලට නම් දැන් නිකුත් කරනකොට භාණ්ඩ නිකුත් කළ යුත්තේ කුමන මිලකටද කියලා ප්‍රශ්නයක් එනවා. විවිධ මිල ගණන් වලට අරන් තියදී අන්න ඒ නිසා විවිධ මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගෙන තියෙන වෙලාවක මොකද වෙන්නේ? ද්‍රව්‍ය මිල කිරීම ද්‍රව්‍ය නිකුත් කිරීම මිල කිරීම තරම් පහසු වෙන්නේ නැහැ. එහෙනම් මේ අනුව ද්‍රව්‍ය නිකුත් කිරීම මේ හා මිල කිරීමේ ක්‍රම කිහිපයක් අපිට ඉගෙන ගන්න වෙනවා. ද්‍රව්‍ය විවිධ මිල ගණන් යටතේ තියෙනකොට ගබඩාවෙන් ද්‍රව්‍ය නිෂ්පාදනාංශයට නිකුත් කරනකොට නැත්නම් අවශ්‍ය අංශයකට නිකුත් කරනකොට මිල කරන්නේ කොහොමද? මිල කරන්න පාවිච්චි කරන පදනම් මොනවද කියන එක වැදගත් වෙනවා. විවිධ මිල ගණන් යටතේ ගත්ත ද්‍රව්‍යයන් ගබඩාවෙන් අවශ්‍ය අංශවල නිකුත් කිරීමේදී. එහෙනම් මේ මිල කරන්නේ ගබඩාවට අරන් තියෙන බඩු ටික අපි යම් නිෂ්පාදනාංශයකට අවශ්‍ය අංශයකට නිකුත් කරනකොට ගබඩාවෙන් අපි ඒක නිකුත් කළ යුත්තේ යම් පදනම් කරගත්ත මිලක් එකඟ වෙච්ච මිලක් මත පදනම් වෙලා. එහෙනම් මේ මිල නිකුත් කරන මිල කොහොමද තීරණය කරන්නේ කියන එකට තියෙනවා විවිධ ගණනය කිරීමේ ක්‍රම. අපි බලමු මොනවද මේ ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රම රාශියක් තියෙනවා. අපි මුලින්ම එක අඳුනගත්තොත් මොනවද මේ ද්‍රව්‍ය මිල කිරීමේ ක්‍රමයන් කියන එක ප්‍රථමයෙන් ලැබූ භාණ්ඩ ප්‍රථමයෙන් නිකුත් කිරීම first in first out කියනවා. ඒ කියන්නේ එතනදී ඉස්රෝම ලැබුණ බඩු ටික නිකුත් කරනවා ඉස්සෙල්ලාම first in first out. මේක හුඟක් ප්‍රායෝගික ක්‍රමයක්. ප්‍රායෝගිකව හුඟක් තොග කළමනාකරණයේදී ඉන්වෙන්ටරි කන්ට්‍රෝල් වලදී හුඟක් වෙලාවට first in first out කියන මෙතනදී ප්‍රායෝගික වෙන්නේ. ඊළඟට අවසානයේ ලැබූ භාණ්ඩ ප්‍රථමයෙන් නිකුත් කිරීම ඒකට කියනවා last in first out කියලා. LIFO කියලා කියනවා කෙටියෙන්. තුන්වෙනි ක්‍රමේ සරල සාමාන්‍ය මිල ක්‍රම. ඒකට අපි කියනවා simple average price කියලා SAP කියලා කෙටියෙන් කියනවා. ඊළඟට බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය. ඒකට කියනවා weighted average price කියලා. පස්වෙනි එකට කියනවා කාලීන සරල මිල ක්‍රමය periodic simple average price PSA කියලා කෙටියෙන් කියනවා. ඊළඟට කාලීන බර තැබූ සාමාන්‍ය ක්‍රමය. මේකට කියනවා periodic weighted average price PWAP කියලා කෙටියෙන්. ඊළඟට පදනම් තොග ක්‍රමය basis base stock method BSM කියලා කියනවා අපි කෙටියෙන්. ඊළඟට ප්‍රමිත මිල ක්‍රමය standard price method SP. ඊළඟට ඉහළ මිලට ඊළඟ නිකුත් කිරීම highest in first out HIFO කියලා කියනවා. ඊළඟට ඊළඟ ලැබීම් මූලික නිකුත් කිරීම අපි ඒකට කියනවා next in first out NIFO. එතකොට මේ සියල්ලම භාණ්ඩ නිකුත් කිරීම මිල කරන ක්‍රමයන්. නිකුත් කිරීමේ භාණ්ඩ නිකුත් කිරීම මිල කිරීමේ ක්‍රමයන්. එහෙනම් උසස් පෙළ මට්ටමේදී අපි ප්‍රධාන වශයෙන්ම ඉගෙන ගන්නවා මේ මිල ක්‍රම වලින් first in first out අපි ඉගෙන ගන්නවා මූලිකම first in first out ප්‍රථමයෙන් ලැබූ භාණ්ඩ ප්‍රථමයෙන් නිකුත් කිරීම කොහොමද කරන්නේ? ඒ වගේම අවසානයේ ලැබූ භාණ්ඩ ප්‍රථමයෙන් නිකුත් කරන ක්‍රමය සහ බර ලැබූ සාමාන්‍ය මිල ක්‍රමය weighted average price කියන මිල කිරීමේ ක්‍රම තුන පැහැදිලි කරගමු අපි මේ උසස් පෙළ මට්ටමේදී. කොහොමද මේ උදාහරණයක් අරගෙන කොහොමද මෙන්න මේ ප්‍රථමයෙන් මේ මිල කිරීමේ ක්‍රමවලට භාණ්ඩ නිකුත් කිරීම ගබඩාවක භාණ්ඩ නිකුත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. එහෙනම් අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා ප්‍රථමයෙන් ලැබූ භාණ්ඩ ප්‍රථමයෙන් නිකුත් කිරීම first in first out FIFO ක්‍රමය, අවසානයේ ලැබූ භාණ්ඩ ප්‍රථමයෙන් නිකුත් කිරීම last in first out LIFO ක්‍රමය සහ සරල සාමාන්‍ය මිල ක්‍රමය සාකච්ඡා වෙන්නේ නැහැ. බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය weighted average price WAP. අපි එනම් බලමු ඉස්සරහට ගිහිල්ලා මේකින් එක මේ භාණ්ඩ නිකුත් කිරීම මිල ක්‍රම කොහොමද අපි මේ මිල කිරීම ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද සහ ඒවයි වාසිය අවාසිය සහ කොහොමද ප්‍රායෝගික උදාහරණයක් අරගෙන මේ ගානකුත් එක්ක මිල කිරීම ක්‍රම ගැන සාකච්ඡා කරමු. ඉස්සෙල්ලාම නිකුත් කරන්නේ. හරි. ඒක තමයි first in first out එකේ අදහස. එහෙනම්
ගබඩාවට ලැබුණු ද්‍රව්‍ය අනුපිළිවෙල පදනම් කරගෙන ලැබුණු භාණ්ඩවල මිල සහ ප්‍රමාණයන්ට අනුව නිකුත් කිරීම වල මිල ගණන් නියම කිරීමට තමයි FIFO ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. හරි කොහොම නමුත් ඉස්සරළම ලැබුණු භාණ්ඩ ටික තමයි ඉස්සරළම නිකුත් කරන්නේ FIFO ක්‍රමයේදී. ගබඩාව ද්‍රව්‍ය ලැබුණු අනුපිළිවෙල පදනම් කරගෙන ලැබුණු භාණ්ඩවල මිල සහ ප්‍රමාණයන්ට අනුව නිකුත් කිරීම වල මිල ගණන් නියම කරනවා FIFO ක්‍රමයේදී. එහෙනම් මේ FIFO ක්‍රමයේ වාසි තමයි ගණනය කරන්න පහසුයි. නිකුත් කිරීම මිල කිරීමට සත්‍ය මිල ගණන් යොදා ගන්නවා. ඒ වගේම ගබඩාවේ භෞතික තොග හැසිරීම රටාවට සමාන නිසා මෙම මිල ක්‍රමය ප්‍රායෝගිකයි. ඒ වගේම අවසාන තොගය වර්තමාන මිලට අගය වෙනවා. එතකොට අපි මේ FIFO ක්‍රමයේදී මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම ගබඩාව ලැබුණු බඩු තමයි නිකුත් කිරීමේදී ඉස්සෙල්ලාම සලකා බලන්නේ පළවෙනි ලැබුණු බඩු ප්‍රමාණය. සාමාන්‍ය ප්‍රායෝගික වෙන්නේත් මේක මොකද හුඟක් වෙලාවට කළමනාකරුවන් කලින් ලැබුණ බඩු ටික කලින් පිට කරන්න උත්සාහ කරනවා ගබඩා කළමනාකරුවෝ. මොකද ඒක හේතුව එතක නැශ වීම, යල් පැනීම සහ ඒ වැනි කරුණු ප්‍රායෝගික සිද්ධ වෙන නිසා හුඟක් වෙලාවට ප්‍රායෝගික පරිචයේදී ගබඩාවේ කලින් ලැබුණු තොග තමයි මුලින් නිකුත් කිරීම ප්‍රායෝගික භාවිතයේ හුඟක් සිද්ධ වෙන්නේ. එහෙනම් ඊට අමතරව මේ FIFO ක්‍රමයේ වාසි මතක තියාගන්න ගණනය කරන්න පහසුයි. නිකුත් කිරීම මිල කරන්න සත්‍ය මිල ගණන යොදා ගන්න. ඒ වගේම ගබඩාවේ භෞතික තොග හැසිරීම රටාවට සමාන නිසා මේ මිල ක්‍රමය ප්‍රායෝගිකයි. අවසාන තොගය වර්තමාන මිලට අගය වෙනවා. එහෙනම් අපි බලමු මේ ප්‍රථමයෙන් ලැබු ප්‍රථමයෙන් බාර නිකුත් කිරීම නැත්නම් FIFO ක්‍රමයේ first in first out ක්‍රමයේ අවාසි. එකක් තමයි උද්දමන තත්වයකදී තොග වටිනාකම් වැඩි නිරූපණය වීමෙන් වැඩියෙන් ලාභ පෙන්වීමේ ප්‍රවණතාවයක් තියෙනවා මේ FIFO ක්‍රමයේදී. එහෙනම් උද්දමන තත්වයකදී තොග වටිනාකම් අධිතක්ෂේර වෙලා ඒ හේතුවෙන් ලාභය වැඩියෙන් පෙන්වන ප්‍රවණතාවයක් තියෙනවා. මේක අවාසියක්. නිකුත් කිරීම මිල ගණන් වර්තමාන අගයන්ට අනුකූල වෙන්නේ නැහැ. මොකද එතනදී මිල පදනම් කරගන්නේ කලින් ලැබුණ භාණ්ඩවල මිල. එතකොට නිකුත් කිරීම වර්තමානයේ ගත බඩුවල මිලට අගය වෙන්නේ නැහැ. කලින් ගත්ත බඩුවල මිලට තමයි තොගය මේ නිකුත් කිරීම මිල ගණන් සිද්ධ වෙන්නේ. ඊළඟට නිරන්තරයෙන් මිල ගණන් වෙනස් වන අයිතම වල දෛනික මිලදී ගැනීම සිදු වෙනකොට මේ ක්‍රමය යොදා ගන්න අපහසුයි. මිලදී ගැනීම ද්‍රව්‍ය වෙන්වෙන්ව හඳුනා ගැනීමට අපහසු තොග මිශ්‍රණයක් තොග මිශ්‍රණලා තියෙන ස්ථානයක මේක ප්‍රායෝගික නැහැ. එතකොට මෙන්න මේවා තමයි FIFO ක්‍රමයේ නැත්නම් ප්‍රථමයෙන් ලැබු ප්‍රථමයෙන් භාණ්ඩ නිකුත් කිරීම කියන ක්‍රමයේ තියෙන අවාසි. ඒ මතක තියාගන්න මේ වාසි සහ අවාසි මේ මිල ක්‍රම වල තියෙන. එහෙමනම් අපි බලමු අපි ගාණක් අරගෙන කොහොමද FIFO ක්‍රමයේදී ගබඩාවක තියෙන භාණ්ඩ නිකුත් කිරීම මිල කරන්නේ කියලා. එහෙනම් මේක තමයි අපි ගාණක් ගත්තා මේක පැහැදිලි කරන්න පහසු වෙන විදිහට. එහෙනම් මේ අපේ මේ තියෙන එක්තරා කර්මාන්ත තොග ගබඩාවක සිද්ධ වෙච්ච ගනුදෙනු ටිකක්. එතකොට මේකේ ජනවාරි 8 වෙනිදා ඒකකයක් රුපියල් 10 ගානේ ඒක 200ක් අරගෙන තියෙනවා. ඒ වගේම පෙබරවාරි මාසේ ඒකකයක් 12 ගානේ ඒකක 300ක් අරන් තියෙනවා. ඒ වගේම පෙබරවාරි 15 නිෂ්පාදනයේට ඒක 350 නිකුත් කරලා තියෙනවා. මාර්තු 1 ඒකකයක් 14 ගානේ ඒකක 500ක් අරන් තියෙනවා. මාර්තු 15 නිෂ්පාදනයේට ඒකක 550 නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ආයේ මාර්තු 31 මොකද වෙන්නේ? ඒකක රුපියල් 20 ගානේ ඒකක 200ක් අරගෙන තියෙනවා. එහෙනම් මෙන්න මේ මිලදී ගැනීම සහ නිකුත් කිරීම ගනුදෙනු තියෙනවා යම් ගබඩාවක. අපිට පුළුවන් මෙන්න මේ තොරතුරු පදනම් කරගෙන FIFO ක්‍රමයට නැත්නම් first in first out ක්‍රමයට නිකුත් කිරීම මිල කරන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ තියෙන අපේ ගබඩා ලෙජරේ ආකෘතිය ගබඩා ලෙජරේ ආකෘතිය කලින් ඉගෙන ගත්තා. ඒතර ගබඩා ලෙජරේ ආකෘතියේ දිනය ලැබීම් නිකුත් කිරීම සහ ශේෂය තියෙනවා. ඊට අමතරව ලැබීම් ප්‍රමාණය එකක මිල සහ වටිනාකම තියෙනවා. නිකුත් කිරීම ප්‍රමාණය එකක මිල සහ වටිනාකම තියෙනවා. ශේෂය තියෙනවා ප්‍රමාණය සහ ශේෂය කියන කොලම්ස් දෙක තියෙනවා. ඒතර මේ අපිට මේ දුල තියෙන තොරතුරු ටික මේ ගබඩා ලෙජරේ ඇතුලේ සටහන් කරන්න ඕන FIFO ක්‍රමය භාවිතා කරලා නිකුත් කිරීම මිල කරන්න ඕන. එහෙනම් අපි පළවෙනි ගනුදෙනුව තමයි ජනවාරි 8 ඒකකයක් රුපියල් 10 බැගින් ඒක 200ක් මිලදී ගැනීම. පළවෙනි ගණන තමයි ජනවාරි 8
ඒකකයක් රුපියල් 10 බැගින් ඒක 200ක් මිලදී ගත්තා. එහෙනම් අපි මේක අපේ ගබඩ ලෙජරේ සටහන් කරනවා. ගබඩා ලෙජරේ හරි මගේ නම දාන්නම් මෙහෙම හරි ගබඩා ලෙජරේ සටහන් කරනවා හරි අපි බලමු පළවෙනි ජනවාරි 8 ඒකකයක් රුපියල් 10 ගාන ඒක 200ක් ගන්නවා. එහෙනම් අපි ජනවාරි 8 වෙනිදා ලැබීම ඒකක තියෙනවා 200ක් ඒකකයක මිල තියෙනවා 10ක් ඒකකයක මිල 10 ගානේ ඒකක 200ක් ලැබෙනවා. එහෙනම් ඒකේ වටිනාකම වෙනවා 200 වැඩි කිරීම 10 2000ක්. එතකොට ආයතනයේ තොග ඒකක ප්‍රමාණය වැඩි වෙනවා 200කින්. එතකොට තොගේ වටිනාකම වැඩි වෙනවා 2000කින්. තොගේ 2000කින් වැඩි වෙනවා ඒක ප්‍රමාණය 200කින් වැඩි වෙනවා. මෙන්න මේ ජනවාරි 8 වෙනිදා මිලදී ගැනීම මත. ඊට නැවත පෙබරවාරි 5 වෙනිදා ඒකකයක් රුපියල් 12 ගාන ඒකක 300ක් මිලදී ගන්නවා. ඒකක රුපියල් 12 ගාන ඒකක රුපියල් 12 ගාන ඒක 300ක් ගන්නවා. එහෙනම් අපි දානවා 2020 පෙබරවාරි 2 2020 පෙබරවාරි 2 ගන්නවා ඒකක 300ක් ගන්නවා ඒකක 300ක් කීය ගානේද ගන්නෙ 12 ගානේ. එහෙනම් අපිට ඒක දාන්න පුළුවන් ඒකක මිල 12යි ගත්තේ ඒක 300යි. එහෙමනම් ඒකේ වටිනාකම 3600යි. එතකොට මේ මිලදී ගැනීම නිසා තොගේ ඒකක 500 දක්වා ඉහළ ගියා. 200 එකතු කිරීම 300. ඊට පස්සේ තොගේ ශේෂය 3600කින් මේ ලැබීමේ වටිනාකම 3600යි 2000 එකතු වෙලා 5600ක් වුණා. එතකොට මේ උදාහරණයට අනුව මිලදී ගැනීම දෙකක් සිද්ධ වුණා. ජනවාරි 8යි පෙබරවාරි 5යි. ඒකකයක් 10 ගාන එක 200ක් ගත්තා 2000යි. ජනවාරි 5 වෙනිදා ඒකක 12 ගාන එක 300ක් ගත්තා 3600යි. ඒ අනුව තොගය අවසාන දෙවනි මාසයේ කියන්නේ පෙබරවාරි 5 වෙද්දී තොග ශේෂය ඒකක 500කුත් ශේෂය 5600කුත් විදිහට ගබඩ ලෙජරේ සටහන් වුණා. ඊළඟට පෙබරවාරි 15 නිකුත් කරනවා නිෂ්පාදනයේට ඒක 350. අර නිෂ්පාදනයේට ඒක 350 නිකුත් කරනකොට තමයි අපිට මේ first in first out නැත්නම් පළමු ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය අවශ්‍ය වෙන්නේ. මොකද මෙතනදී මේ ක්‍රමයේදී පළවෙනි ලැබුණු බඩු තමයි පළවෙනි නිකුත් කරන්නේ. එහෙනම් පෙබරවාරි 15 වෙනිදා බඩු ඒකක 350ක් නිකුත් කරනවා. එතකොට මේකේ පළවෙනියට ලැබිච්ච තොගේ වෙනවා අපි පළවෙනි තොගෙන් තමයි ගන්නෙ 350න් අපට 200ක් ගන්න පුළුවන් පළවෙනි තොගෙන්. එතකොට පළවෙනි තොගෙන් ඒක 200ක් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව කීය ගානද රුපියල් 10 ගානේ. මොකද ජනවාරි 8 වෙනිදා ගත්ත තොගේ මිල රුපියල් 10. එහෙනම් ඒක තමයි පළවෙනි ලැබිච්ච තොගේ. එහෙනම් පළවෙනි ලැබිච්ච තොගේ ඉස්සෙල්ලා ගත්තා නිකුත් කරන්න. එහෙනම් 2000 වැඩි කිරීම 10. ඒ නිකුත් කිරීම වල වටිනාකම 2000යි. ඊළඟට අපිට 350ක් තමයි ඕනේ. එහෙනම් 200ක් හරි. තව අපිට 150ක් තියෙනවා. 150 අපිට ගන්න වෙන්නේ මෙන්න මේ දෙවනි ඊට ලැබුණ තොගෙන්. එහෙනම් ඒ 150 අපි මේ 300ෙන් ගන්නවා. කීය ගානද ගන්නෙ 12 ගානේ. අපි 12 ගානේ ගන්නවා 150. එතකොට අපේ සම්පූර්ණ නිකුත් කිරීම 350 හරි දැන් මොකද 200ත් 150ත් එකතු වෙලා 350ක් හැදුනා. එතකොට පළවෙනි තොගෙන් ඉස්සරම ලැබුණු තොගෙන් ගත්ත අපි ඒකක 200ක්. දෙවන ලැබුණු තොගෙන් ගත්ත අපි ඒකක 150ක්. එහෙනම් ඔක්කොම එකතු 350යි. එහෙමනම් පළවෙනි ලැබුණ තොගේ අපි අරගත්තේ රුපියල් 10 ගානේ. දෙවෙනිට ගත්ත තොගේ ගත්තේ
රුපියල් 12 ගානේ. ඒ අනුව අපි මිල කරා නිකුත් කිරීම FIFO ක්‍රමයට first in first out method එකට. ඒතකොට නිකුත් කිරීම තොගේ වටිනාකම 3800යි. එහෙනම් නිකුත් කරා එකක 350. එහෙනම් අපිට 500න් 350ක් අඩු කරාම දැන් ඉතුරු වෙලා තියෙන ගබඩාවේ ශේෂය 150යි භාණ්ඩ එකක. ඒ වගේම තිබ්බ 5600 කියන තොග වටිනාකමෙන් 3800ක ප්‍රමාණය නිකුත් කරා. දැන් අපේ තොග වටිනාකම තියෙනවා ගබඩාවේ මේ වෙනකොට 2.15 වෙනකොට 1800ක් වටිනාකමක් තියෙන තොග තියෙනවා ගබඩාව ඇතුලේ. එහෙනම් ඒ නිකුත් කිරීමත් හරි. ඒතකොට මේ ගානේ මේ කොටසත් අපි ඉවරයි. ඊළඟට අපිට තියෙනවා මාර්තු 1 ඒකකයක් රුපියල් 14 බැගින් ඒකක 500ක් මිලදී ගත්තා. ඒකකයක් 14 ගානේ මාර්තු 1 වෙනිදා ඒක 500ක් ආන් තියෙනවා. එහෙනම් ඒ ගත්ත එක අපිට පුළුවන් මාර්තු 1 වෙනිදා ඒකකයක් රුපියල් 14 ගානේ ඒක 500ක් ගත්තා. 14 වැඩි කිරීම 500 වටිනාකම රුපියල් 7000යි. ඒකට ශේෂය තිබ්බා 150ක් අවසාන වශයෙන් මේ මාර්තු 1 වෙනිදා ලැබුණ 500ත් එක මොකද උනේ? ඒ තොගයට ඒක තිබ්බ 150ට 500 එකතු වෙලා ඒක 650 බවට පත් වුණා. ඒ වගේම තොග තිබුණා ශේෂය 1800ක්. මේ 1800ට මාර්තු 1 වෙනිදා ගත්ත 7000 තොගේ වටිනාකම එකතු වුණාට පස්සේ තොගේ මුළු වටිනාකම මාර්තු 1 වෙනකොට 8800ක් වුණා. එහෙනම් ওই විදිහට තමයි මාර්තු 1 වෙනිදා ලැබුණ එක අපි සටහන් කරන්නේ. ඊට පස්සේ අපට ආයේ වාහන නිකුත් කිරීමක් හම්බ වෙනවා. ඒකක 550 නිකුත් කළා තියෙනවා නිෂ්පාදනයේට මාර්තු 15 වෙනිදා. මාර්තු 15 ඒකක 550 නිෂ්පාදනය නිකුත් කරනවා. එහෙමනම් අපිට මතකයි first in first out ක්‍රමයේ අපි ඉන්නේ. පෙර ලැබීම් පෙර නිකුත් ක්‍රමයේ. එහෙනම් අපිට මුල ලැබුණ මෙන්න මේ 500 මේ මුල ලැබුණ තොගෙන් අපි 300ක් තිබුණ තොගෙන් අපි ගත්තා 150 කලින් අවස්ථාවේ. එහෙනම් තව 150ක් ඉතුරුයි. එහෙනම් මේ 150 අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ මාර්තු 15 වෙනිදා නිකුත් කර නිකුත් කිරීමට. ඒක ගත්ත මිල වෙන්නේ 12යි ගානේ. එහෙනම් සමස්ත මිල වෙනවා ඒ නිකුත් කිරීමේ 1800. මොකද මෙතන first in first out ක්‍රමයට නිසා පෙර ලැබූ පෙර නිකුත් ක්‍රමය නිසා අපිට මේ 150 තමයි මෙතන තියෙන එක තමයි ඊළඟට කලින් ලැබුණ ප්‍රමාණය වෙන්නේ. ඒකයි අපි ඉතුරු බැලන්ස් එක 150 කියන කොටස ගත්තේ පෙර ලැබූ පෙර ලැබී පෙර නිකුත් ක්‍රමයට අනුව. එහෙමනම් 550 අපේ 150 ගත්තට පස්සේ අපිට තව තියෙනවා 400ක් අඩුයි. ඒ 400 අපිට ගන්න වෙන්නේ මේ මාර්තු 1 ලැබුණ තොගෙන්. එහෙමනම් මාර්තු 1 ලැබුණ තොගයේ මාර්තු 1 ලැබුණ තොගෙන් අපිට 400ක් ගන්න පුළුවන්. ගන්න වෙන කීය ගානද 14 ගානේ. එහෙනම් 400 වැඩි කිරීම 14 5600ක් වෙනවා. මාර්තු 1 වෙනිදා ගත්ත තොගෙන් නිකුත් කිරීම කළාම. එhmenan මාර්තු පෙබරවාරි 5 ලැබුණ තොගේ 150න් 12න් වැඩි කරාම 1800කුත් ඊළඟට මාර්තු 1 වෙනිදා ගත්ත තොගේ ඒකකින් 14ක් නිසා 14 400න් වැඩි කරාම 5600කුත් මේ මාර්තු 15 වෙනිදා නිකුත් කිරීම වල වටිතකම විදිහට එනවා. එහෙනම් මේ දෙක එකතු වෙනවා ඔක්කොම 7400ක බඩු නිකුත් වෙනවා මාර්තු 15 වෙනිදා FIFO ක්‍රමයට අනුව. එහෙනම් අපේ තොගය මේ වෙනකොට තියෙනවා 8800ක් මාර්තු 1 වෙනිදා ලැබුණ මේ ලැබීමත් එක්ක 650ක් තියෙන තොග එකක 8800 වටිනාකම. එහෙනම් අපි මේකෙන් නිකුත් කරනවා කීයක තොගද 650ක් තියෙන තොගෙන් 550 නිකුත් කරනවා. එහෙනම් 650න් 550 ගියාම අවසානයේ ඉතුරු වෙනවා 100ක තොගයක ප්‍රමාණය. ඒ වගේම තොගේ වටිනාකම 8800ක් තියෙනවා. එහෙනම් මාර්තු 15 වෙනිදා නිකුත් කිරීමේ වටිනාකම 8800න් අඩු කරාට පස්සේ අපට එනවා අවසාන තොග ශේෂය 1400ක්. එහෙමනම් අවසාන වශයෙන් මාර්තු 21 වෙනිදා නැවත ඒකක 200ක් මිලදී ගන්නවා රුපියල් 20 ගානේ. මේ මිලදී ගැනීම අපි මේ විදිහට සටහන් කරනවා. මාර්තු 31 ඒක 200 ගන්නවා 20 ගානේ නේද? ඒකක 4000ක් රුපියල් 4000යි ලැබීම වල මුළු වටිනාකම. එතකොට මේ ලැබීමත් එක්ක 100ක්ව තිබ්බ ඒකක ගාන මේ 200 ලැබුණ නිසා මොකද වෙන්නේ 300කට වැඩි වෙනවා. ඒ වගේම 1400ක් ඒ වගේම 1400ක් තමයි අපිට අවසාන
තොගේ තිබුණේ ඒකක වටිනාකම. එහෙනම් මෙතන 4000 ලැබීමත් එක්ක මොකද වෙන්නේ? 4000ට මේ 1400 එකතු වෙලා අවසාන තොගේ 5400ක් වෙනවා. එහෙනම් පෙර ලැබූ පෙර නිකුත් කිරීමේ ක්‍රමයට අනුව ගබඩාවකින් බාහන නිකුත් කරනකොට ඉස්සෙල්ලාම ලැබිච්ච බාහන ඉස්සෙල් නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම තුලින් අපට ලැබුණ අවසාන ශේෂයේ තොගේ 5400ක් විදිහට. එතකොට අපිට මේ අවසාන තොග විශ්ලේෂණය විදිහට අපිට ගන්න පුළුවන් ඒකක 100ක් රුපියල් 14 ගානේ ඉතුරුලා තියෙනවා 1400ක් විදිහට සහ ඊළඟට මෙතන මාර්ච් 31 මිලදී ගත්ත 220 ගානේ ගත්ත 4000ත් එක්ක එකතු වෙලා අවසාන වශයෙන් තොගේ 5400ක් විදිහට ආයතනයේ හඳුනා ගන්න පුළුවන්. එhmenan FIFO ක්‍රමයට අනුව මේකේ අවසාන තොගේ වටිනාකම 5400යි. එහෙනම් FIFO ක්‍රමයට මෙන්න මේ ආකාරයට තමයි අපි කබඩ ලෙජර් පිළියෙල කරන්නේ. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමයට අනුව. ඒතකොට ඔයගොල්ලෝ මේ ගාන මේ උදාහරණ ලියාගෙන ප්‍රැක්ටිස් කරලා බලන්න. කබඩ ලෙජරයක් පිළියෙල කරලා මේ පිළිතුරත් එක්ක සංසන්දනය කරලා බලන්න කොහොමද FIFO ක්‍රමයේදී මිල මේ ගබඩාවෙන් බඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් මිල කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන තනියම හදලා බලන්න. ඒතර අවබෝධයක් ලැබෙයි මේ මිල කිරීමේ ක්‍රමය ගැන. එහෙනම් අපි ඊළඟ අපේ තොග නිකුත් කිරීමේ ක්‍රමය තමයි අවසාන ලැබීම් පෙර නිකුත් ක්‍රමය. නැත්නම් last in first out. අපි LIFO කියලා කියන ක්‍රම කෙටියෙන් මේ තොග නිකුත් කිරීමේ ක්‍රමය අවසාන ලැබීම් පෙර නිකුතු මිල ක්‍රමය. මෙතනදී වෙන්නේ ගබඩාව තුළ විවිධ මිල ගණන යටතේ තොග මිලදීගෙන ඇති අවස්ථාවලදී මෙම ක්‍රමයට මිල නියම කිරීම සිදුවන්නේ අදාළ නිකුත් කිරීම සිදුවන අවස්ථාව නිමිති ගබඩාවට අවසානයේදී ලැබුණු භාණ්ඩ වල මිල ගණන හා ප්‍රමාණයන් සැලකිලිටගෙන නිකුත් කිරීම මිල කිරීමේ ක්‍රමයට අපි කියනවා LIFO method last in first out pricing method කියලා. ගබඩාවට අවසානයේදී ලැබුණු භාණ්ඩ මිල ගණන හා ප්‍රමාණයන් සැලකිලිටගෙන නිකුත් කිරීම මිල ක්‍රමය තමයි මේ LIFO ක්‍රමය කියන්නේ. එහෙනම් අවසානයේ ලැබුණු බඩු තොගය තමයි ඉස්සෙල්ලාම නිකුත් කරන්නේ මේ LIFO ක්‍රමයේදී. එහෙනම් first in first out ක්‍රමයේදී මම දැන් අපි කලින් සාකච්ඡා කරපු ක්‍රමයේදී FIFO ක්‍රමයේදී අපි පළවෙනියට ලැබුණ භාණ්ඩ තමයි ප්‍රථමයෙන් නිකුත් කරේ. නමුත් මේ ක්‍රමයේදී අවසානයේ ලැබුණු භාණ්ඩ තමයි කලින් නිකුත් කරන්නේ. අවසානයේ ලැබුණු මිල ගණන අවසානයේ ලැබුණු භාණ්ඩ වල මිල ගණන ප්‍රමාණය සැලකීමෙන් තමයි මිල නියම කරන්නේ. නමින්ම අර්ථය තියෙනවා last in first out. يعني අවසානයේ ලැබුණු බඩු තමයි ප්‍රථමයෙන් නිකුත් කරන ක්‍රමය. එහෙනම් අවසානයේ ලැබුණු භාණ්ඩ මිල ගණන සහ ප්‍රමාණය තමයි එතන සැලකිලිට ගන්න. එහෙනම් මේ LIFO ක්‍රමයේ වාසි තමයි ගණනය කිරීම පහසුයි. ඒ වගේම නිකුත් කිරීම වාර්තා වර්තමානයේ නිරූපණය. මොකද අවසානයේ ගත්ත බඩු තොගයට මත පදනම් වෙලා අවසාන තොගය අවසානයේ ගත්ත බඩු තොගේ මිල මත පදනම් වෙලා තමයි නිකුත් කිරීම මිල කරන්නේ. එහෙමනම් නිකුත් කිරීම වල වටිනාකම වර්තමාන මිල ගණන් වලට නිරූපණය වෙනවා. ඒ වගේම මේකේ සත්‍ය පිළිවෙල පදනම් කරගත්ත ක්‍රමයක් උද්දමන ආර්ථිකයක ලාභය තාප්තිය ගණනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේවා තමයි LIFO ක්‍රමයේ වාසි. ඊට අමතරව අප බලමු මොනවද මේ අවසාන ලැබීම් පෙර නිකුත් මිල ක්‍රමයේ අවාසි කියලා. ඒකේ ගබඩා ලෙජරේ නඩත්තු කිරීමේදී යම් අපහසුතාවයන් ඇතිවීම. ගබඩා ලෙජරේ නඩත්තු කිරීමේදී යම් අපහසුතාවයන් ඇතිවිය හැකි වීම එනම් ගබඩා ලෙජරේ දැනින් තන ද්‍රව්‍ය ඉතිරිවීම තිබෙන නිසා නිකුත් කිරීම ගණනය කිරීම තුළ ඇතැම් විට වැරදි ඇතැම් විට අත්හැරීම් වැරදි සිදුවීම ඉඩකඩ දෙවි. ඒ කියන්නේ මේක අපි අවසාන ලැබුණු බඩු මුලින් නිකුත් කරන්නේ. එහෙමනම් ගබඩා ලෙජරේ තැන් තැන් වල බඩු ඉතුරුලා තියෙන්න පුළුවන්. මොකද අර පිළිවෙලකට මේ ලැබුණ බඩු පිළිවෙලකට අඩු වෙන්නේ නැති නිසා දැන් අවසාන ලැබුණ භාණ්ඩ තොග ප්‍රථම නිකුත් කරන්න ගියාම ලෙජර් එකේ තැන් තැන් වල නිකුත් නොවි ඉතුරු වෙච්ච ඒක කියන්නේ ගණනයන් තිබීම නිසා අත්හැරීම් වැරදි වගේ දේවල් වෙන්න පුළුවන් මේ LIFO ක්‍රමයේදී. ඒවා තමයි එක අවාසියක්. ඒ වගේම ශුද්ධ ලාභයේ අඩුවෙන් පෙවෙන්නීමේ ප්‍රවණතාවයක් තිබීම. තොගේ සාපේක්ෂව අඩු වටිනාකමකින් නිරූපණය වෙන්න පුළුවන්. එහෙම වෙලා ලාභය අඩු වෙන්න පුළුවන් LIFO ක්‍රමයේදී. ඊට පස්සේ
වෙළඳ මිල ගණන් පහත වැටෙන ආර්ථික අවපාතයකදී තොග උපලබ්ධයෙන් විශාල අලාභයක් පෙනීම. ඒ අවස්ථාවේ මොකද වෙන්නේ? තොගේ ශුද්ධ උපලබ්ධයක් දක්වා කපාගෙන සිද්ධ වෙනවා. වෙළඳ මිල ගණන් පහළ වැටෙනකොට ආර්ථික අවපාතයකදී තොගේ මොකද වෙන්නේ? තොග උපලබ්ධයෙන් විශාල අලාභයක් පෙන්නනවා. ඒ අවස්ථාවේදී තොගේ ශුද්ධ උපලබ්ධයක් දක්වා අඩු කරන්න සිද්ධ වෙනවා. මේ ආර්ථික අවපාතක අවස්ථාවකම ලයිෆෝ ක්‍රමයේදී. ඒ වගේම ගබඩා වලින් ද්‍රව්‍ය පිටවීමේ ප්‍රායෝගික තත්ත්වයට පටහැනි. මොකද ගබඩා වලින් ද්‍රව්‍ය නිකුත් කරන ප්‍රායෝගික තත්ත්වය තමයි first in first out. يعني ප්‍රථමයෙන් ලැබූ බාහන් ප්‍රථමයෙන් නිකුත් කිරීම තමයි ප්‍රායෝගික තලයේ සිද්ධ වෙන්නේ. විවිධ හේතු නිසා පෙළඹෙන්නේ ප්‍රථමයෙන් ලැබුණු බාහන් ප්‍රථමයෙන් නිකුත් කරන්න. එහෙනම් හැබැයි ලයිෆෝ ක්‍රමයේදී ගබඩාවේ ද්‍රව්‍ය පිටත් කිරීම මේ ප්‍රායෝගිකත්වයට වඩා හුඟක් වෙනස්. ඒකේ අවසානයේ ලැබුණු බාට තමයි මුලින් නිකුත් කරන්නේ. නිසා මේක ප්‍රායෝගික තත්ත්වයක් එක්ක පටහැනි තත්ත්වයක් මේ ලයිෆෝ ක්‍රමය. එහෙනම් මෙන්න මේ කරුණු මේ අවාසි ටික මතක තියාගන්න. මේ මිල ක්‍රමයේ තියෙන අවාසි. අපි බලමු අවසාන ලැබීම් පෙර නිකුත් කිරීමේ මිල ක්‍රමයටත් උදාහරණයක් හදලා කොහොමද ඒක ප්‍රායෝගිකව ගානක් අපි විසඳන්නේ කියලා ලයිෆෝ ක්‍රමයට. එහෙනම් ලයිෆෝ ක්‍රමයකට අපි පාවිච්චි කරන කලින් උදාහරණයම ඒ ටිකම ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න පහසු නිසා ඒකට ආයෙත් අපේ මේ තමයි අපේ ගබඩා ලෙජරය දැන් තියෙන ලයිෆෝ ක්‍රමයට ලයිෆෝ ක්‍රමය කියලා කියන අවසාන ලැබුම් පෙර නිකුත් ක්‍රමය මත last in first out. මේ මෙතඩ් එකට අපි කලින් හදපු ගානම හදලා බලමු මේ ගබඩා ලෙජරය උපයෝග කරගෙන. එහෙනම් මේ අපිට පේනවා ජනවාරි 8 වෙනිදා ඒකකයක් රුපියල් 10 ගානේ ඒක රුපියල් 10 ගාන ඒක 200ක් ගන්නවා. එහෙනම් කිසි ගැටලුවක් නැහැ අපිට පුළුවන් ජනවාරි 8 ඒක 200 ගාන ඒක 10ක් ගත්තා. 200 වැඩි කරලා 10න් වටිනාකම 2000යි. ඒ මිලදී ගැනීමක් ඒ අනුව ශේෂයේ ආරම්භක ශේෂය 200යි. ශේෂයේ ලැබුණු බාණ්ඩ වටිනාකම 2000යි. ඊළඟට පෙබරවාරි 5 වෙනිදා එකක 12 ගානේ එකක 300ක් මිලදී ගන්නවා. ඒකකයක් 12 ගානේ එකක 300ක් ගන්නවා පෙබරවාරි 5 වෙනිදා. එහෙනම් පෙබරවාරි 5 වෙනිදා එකකයක් 12 ගානේ එක 300ක් 300 වැඩි කිරීම 12 3600. එහෙනම් පෙබරවාරි 2 වෙනිදා ලැබීම් වටිනාකම් 3600ක් වෙනවා. එහෙනම් මුළු තොගය පෙබරවාරි 5 වෙනිදා වෙනකොට 5600ක් වෙනවා. 2000 එකතු කිරීම 3600. අනික් අතට මුළු ඒක ප්‍රමාණය ගබඩාවේ තියෙන ඒකක 500ක් වෙනවා. 200 එකතු කිරීම 300. දැන් ලැබීම් ටික අපි සටහන් කරා පෙබරවාරි 2 වෙනිදා වෙනකම්. ඒකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒතර මේ සමස්ත ලැබීම් ප්‍රමාණය අනුව අවසාන ශේෂය තියෙනවා පෙබරවාරි 5 වෙනිදාට ඒකක 500කුත් වටිනාකම ඒකක 5600ක් විදිහට තියෙනවා ගබඩාව. ඊළඟට පෙබරවාරි 5 වෙනිදාන් පස්සේ පෙබරවාරි 15 නිෂ්පාදනයේට ඒකක 350ක් නිකුත් කරනවා පෙබරවාරි 15. එහෙනම් නිෂ්පාදනය නිකුත් කරනකොට මේ 350 අපි දැන් හදන්නේ මේ මිල කිරීම ද්‍රව්‍ය මිල කිරීම සිද්ධ කරන්නේ last in first out. අවසානයේ ලැබුණු බාණ්ඩ ප්‍රථම නිකුත් කිරීම ක්‍රමයට අනුව. එහෙනම් අපි බලමු අවසාන ලැබිලා තියෙන බාණ්ඩ මොනවද? අවසාන ලැබිලා තියෙන අපිට පේනවා ඒකක 300ක් 12 ගානේ 3600ක් අපිට ලැබිලා තියෙනවා අවසානයේට. එහෙනම් අපිට මේ 350 නිකුත් කරනකොට නිෂ්පාදනයේට අපිට ගන්න සිද්ධ වෙනවා මේ 300 සම්පූර්ණයෙන්. මොකද මේක තමයි අවසානයේට ලැබුණ තොගය. අවසානට ලැබුණු තොගය තමයි මේ 300 වැඩි කිරීම 12 3600 වටිනාකමක් තියෙන ඒක තොග ප්‍රමාණය. එහෙනම් අපි ඉස්සෙල්ලාම ගන්නවා මේ 300ම කීය ගානේද 12 ගානේ. ඒතකොට වටිනාකම තියෙනවා 3600ක්. ඒක හරි. ඒකට අපිට තව 50ක් අඩුයි. මොකද සමස්ත නිකුත් කිරීම ප්‍රමාණය 350යි. එහෙනම් 350න් අපි දැනට 300ක් හොයාගත්තා. අපිට තව 50ක් අඩුයි. එහෙනම් මේ 50 අපිට ගන්න පුළුවන් මෙන්න මේ කොටසෙන්. ඒ කියන්නේ 200න්. ඒ මොකද ඊළඟට අපිට ගන්න වෙන්නේ 200න් 300 ඉවර නිසා. එහෙනම් අපිට අපි 300 ගන්නවා 200 ගන්නවා කීය ගාන 10 ගාන. එහෙනම් 200න් ඒක 50ක් ගන්නවා. ඊටු ටික සපුරන්න කීය ගානද 10 ගානේ. එතකොට 50 වැඩි කිරීම 10 500යි. තව මෙතන බැලන්ස් එකක් ඉතුරු වෙනවා. මෙතන බැලන්ස් එකක් ඉතුරු වෙනවා 200න් 50ක් ගියාම
අපිට තව 150ක් ඉතුරු වෙනවා ජනවාරි 8 ගත තොගෙන්. ඒතර එකක් පැහැදිලි මෙතන මෙන්න මේ තොගේ සම්පූර්ණයෙන්ම ඉවරයි 300ම. මොකද අපි ඒක මෙතෙන්ට ගත්ත සම්පූර්ණ. එහෙනම් 50 ගත මේකෙන් මොකද last in first out ක්‍රමයේ අවසාන ලැබුණ තොගේ 300යි. ඒ නිසා ඒක තමයි අපි ඉස්සෙල්ලාම ගත්තේ මෙන්න මේ විදිහට. එහෙනම් මේ අවසාන ලැබුණ ක්‍රමයේ තමයි තොගේ තමයි ප්‍රථමයෙන් නිකුත් කරන්නේ. ඒක තමයි අපි 300 ඉස්සෙල්ලාම ගත්තේ මේ LIFO ක්‍රමයේදී. එහෙනම් 300 ගත 12 ගානේ මදි 50 ගත්තා. ජනවාරි 8 ආපු තොගෙන් 10 ගානේ 50ක් 500යි. එහෙමනම් සමස්තය නිකුත් කිරීම වල වටිනාකම 4100යි. ඒතර මේ වෙනකොට තොගේ අවසාන ශේෂය තියෙනවා 5600ක්. ඒ 5600න් අපි අඩු කරනවා මේ නිකුත් කර ප්‍රමාණය 4100. 5600න් 4100ක් ගියාම මාර්තු නිකුත් කරපු දවස වෙන පෙබරවාරි 15 වෙනිදා වෙනකොට 1500ක තොගේ වටිනාකමක් ඉතුරු වෙනවා. අනික් අතට අපි ළඟ තොගේ 500ක් තිබුණා එකක. ඒ 500න් 350ක් ගියාට පස්සේ අපි ළඟ දැන් තියෙනවා ඒකක 150ක් ඒකක වලින් අවසාන තොගේ ඒකක වටිනාකම 1500යි. ඊළඟට 2.15 නිකුත් කිරීමත් එක්ක අපිට ඊළඟට මාර්තු 1 වෙනිදා මෙයා තොගයක් ගන්නවා කීය ගානේද රුපියල් 14 ගානේ එකක් ඒක 500ක් ගන්නවා මාර්තු 1 වෙනිදා. එහෙනම් ඒක අපිට සටහන් කරන්න පුළුවන් මාර්තු 1 ඒක 500ක් රුපියල් 14 ගන්න රුපියල් 7000කට ගන්නවා. ඒතර මේ මිලදී ගැනීමත් එක්ක තොග ශේෂය සහ තොග ඒකක ගන්න වෙනස් වෙනවා. මේ 7000 අපේ 1500 එකතු වෙලා දැන් තොග වටිනාකම 8500ක් වෙනවා. අනෙක් අතට 500ක තොග ඇවිල්ලා මේ 150ට එකතු වෙලා ඒක 650ක් වෙනවා. එහෙනම් මේ දෙකයි මාර්තු 1 වෙනිදා ලැබුණ මේ තොග ප්‍රමාණයත් එක්ක මාර්තු 1 වෙනිදා අවසානයේදී තොග ඒක 150 650ක් ගබඩාවේ තියෙනවා. ඒතකොට ඒ තියෙන තොගේ වටිනාකම 8500ක් වෙනවා. 7000 එකතු කිරීම 1500. ඊළඟට ඒ අනුදිනුවෙන් පස්සේ නැවත මාර්තු 15 වෙනිදා 550ක් ඒකක නිකුත් කරනවා නිෂ්පාදනයේට මාර්තු 15. එහෙනම් මාර්තු 15 නිකුත් කරනවා කීයක්ද 550ක්. එහෙනම් මේ 550 අපිට ගන්න වෙන්නේ last in first out ක්‍රමයට අවසාන ලැබුණු තොගය ප්‍රථම නිකුත් කිරීම ක්‍රමයට. එහෙනම් අවසානට අපිට ලැබුණු තොගය පේනවා මෙතන. මෙන්න මේ මාර්තු 1 වෙනිදා 500 ගානේ 500 ගානක් ගත්ත අපි ඒකය 14 ගානේ. එහෙනම් මේ 550 නිකුත් කරන්න 500ක් අපිට මෙතනින් ගන්න පුළුවන් අන්තිම ලැබුණු තොගයෙන් කීය ගානේද 14 ගානේ. තව අපිට අඩුයි ඒකක 50ක්. ඒ 50 අපිට ගන්න පුළුවන් තොග ප්‍රමාණයක් මෙතන ඉතුරුලා තියෙනවා 150ක්. 150න් 50ක් අපිට ගත්තේ 10 ගානේ. ඒතර මෙතන 500ම ගත්ත නිසා මේ 500 ඉවරයි. ඒතර තව අවුරුදු 50ක් අඩුයි. ඒ අඩු 50 අපි ඉතුරුලා තියෙන එකම තොගේ ජනවාරි 1 වෙනිදා ආපු තොගේ ජනවාරි 8 වෙනිදා ආපු තොගේ එකෙන් අපි 50ක් ගන්නවා 10 ගානේ. එහෙමනම් නිකුත් කිරීම වටිනාකම වෙනවා 500 වැඩි කිරීම 14 ගානේ 7000කුත් 50 වැඩි කිරීම 10 ගානේ 500කුත් මුළු නිකුත් කිරීම සංඛ්‍යාව වෙනවා LIFO මේ මෙතඩ් එකේ 8500ක වටිනාකමක් තියෙන තොග. එහෙනම් 7500ක වටිනා තොග නිකුත් කිරීම නිසා තොගේ 8500 ඉඳලා 7500ක් අඩු වුණාම 1000ක් දක්වා අඩු වෙනවා. අනික් අතට තොගේ ඒක ප්‍රමාණය 650 තියෙන එක 550ක් අඩු වුණාට පස්සේ ඒක 100 තොගේ එකක 100 දක්වා අඩු වෙනවා. එහෙමනම් මාර්තු 15 තොග නිකුත් කිරීමත් එක්ක මාර්තු 15 අවසානයේදී ගබඩාවේ රැඳෙන තොග ඒක ප්‍රමාණය 100කුත් තොගේ වටිනාකම රුපියල් 1000කුත් වෙනවා. අවසාන ගනුදෙනු තියෙනවා මාර්තු 21 වෙනකොට ඒකකයක් රුපියල් 20 ගාන ඒක 200ක් මේගොල්ලෝ සල්ලි වලට ගන්නවා. මිලදී ගන්නවා. එහෙනම් මාර්තු 21 ඒකක 200ක් ඒක 20 ගානේ ගන්නවා රුපියල් 4000යි තොග වටිනාකම. එහෙමනම් 4000ක් තොගයක් අලුතෙන් එන නිසා අපි දැනට තියෙන ශේෂය 18 4000 එකතු වෙලා අවසාන ශේෂය 5000ක් වෙනවා. ඒතකොට තොග එක 200ක් අලුතෙන් පැමිණීම නිසා දැනට තියෙන තොග එකක 100ට මේ 200 එකතු වෙලා තොග එකක 600ක් වෙනවා අවසාන තොගය. එහෙමනම් අවසාන තොගයේ විශ්ලේෂණය අපිට මෙතන ඒකකයක් රුපියල් 10 ගානේ එක 100ක තියෙනවා රුපියල් 1000යි. ඒ වගේම ඒකකයක් 200 ගානේ ඒකක 20ක තොග තියෙනවා 4000. එහෙනම් සමස්ත තොගය ඒකක 5000ක් තියෙනවා මාර්තු මාසයේ අවසානයේදී.
එතකොට last in first out එමත් LIFO ක්‍රමයට අනුව අවසාන ලැබීම් භාණ්ඩ ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය මිල කිරීමේ ක්‍රමයට අපි ගබල් ලෙජර් පවත්වාගෙන මෙන්න මේ විදිහට. එතකොට මේ ගානත් LIFO ක්‍රමයට ඔයගොල්ලෝ හදලා බලන්න පොඩි ගානක් ගබල් ලෙජර් එකක් ගහලා තනියම හදලා බලන්න. එතකොට ඔයගොල්ලෝ අදහසක් ලැබෙයි කොහොමද LIFO ක්‍රමය අනුව භාණ්ඩ නිකුත් කිරීම මිල වෙන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ බර මිල තැබීමේ ක්‍රමය වෙන්නේ ඊළඟ තොග නිකුත් කිරීමේ මිල කරන ක්‍රමය වෙන්නේ බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය weighted average price කියලා අපි කියනවා WAP කියලා කෙටියෙන් කියනවා. එතකොට මේ බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයේදී විකිණීමේ තියෙන භාණ්ඩවල පිරිවැය විකුණන්න තියෙන භාණ්ඩ ප්‍රමාණයෙන් බෙදලා අපි නිකුත් කරන භාණ්ඩවල නිකුත් කරන ද්‍රව්‍යවල මිල නියම කරනවා. මොකද වෙන්නේ බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයේදී විකුණන්න තියෙන භාණ්ඩවල පිරිවැය වෙනකොට නිකුත් කරන අවස්ථාවේ විකුණන්න තියෙන භාණ්ඩවල පිරිවැය ඒ වෙලාවේ තියෙන තොග ඒක ගානෙන් බෙදලා අපි නිකුත් කිරීම මිල කරනවා. එහෙනම් මේකට දෙන සූත්‍රය තමයි බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය යටතේ විකිණීමට ඇති භාණ්ඩවල පිරිවැය විකිණීමට ඇති එක ගානෙන් බෙදලා ලැබෙන මිලෙන් අපි නිකුත් කිරීම මිල කරනවා. එහෙනම් අපි දැනට සාකච්ඡා කරා FIFO සහ LIFO ක්‍රමය. එහෙනම් තුන්වෙනි ක්‍රමය තමයි අපි ඉගෙන ගන්න weighted average price එක. එහෙනම් අපි ඉස්සරහට යන් කොහොමද මේ ක්‍රමයේ වාසි මොනවාද අවාසි මොනවාද කියලා සාකච්ඡා කරලා අපි උදාහරණයක් සාකච්ඡා කරමු. බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයේ වාසි තමයි ද්‍රව්‍ය මිල ගණන් අසාමාන්‍ය ලෙස උච්චාවචනය වෙන එක මේකෙන් අවම කරනවා. මොකද අපි සාමාන්‍ය මිල ගන්නේ weight කරපු මිලක් ද්‍රව්‍ය මිල කිරීමේ මේක ප්‍රායෝගික ක්‍රමයක්. ඒ වගේම කළමනාකාරීත්වයේ මෙහෙයුම් ප්‍රතිඵල විශ්ලේෂණයේදී මේක උපකාරී වෙනවා. ද්‍රව්‍ය ලැබීම සීමා සහිත වෙනකොට මේ ක්‍රමය ගොඩක් සරලයි. ද්‍රව්‍ය ලැබීම සීමා සහිත වෙනකොට. අවාසි තමයි බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයේ අවාසි වෙනවා. නිෂ්පාදනයේ යොදා ගන්න ද්‍රව්‍ය පවත්නා මිලට ගණනය වෙන්නේ නැහැ. මොකද ඇවරේජ් ප්‍රයිස් එකට ගණනය වෙන්නේ LIFO සහ FIFO ක්‍රම වල පවත්නා මිලට ගණනය වෙනවා. නමුත් නිෂ්පාදනයේ යොදා ගන්න ද්‍රව්‍ය වල පවත්නා මිලට ගණනය වෙන්නේ නැහැ බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයේදී. ඒක අවාසියක්. ඒ වගේම නිෂ්පාදනයට අය කෙරෙන පිරිවැය සත්‍ය පිරිවැය නෙවෙයි. ද්‍රව්‍ය ලැබීම ප්‍රමාණාත්මක වන විට ගණනය කිරීම සංකීර්ණයි. يعني වැඩිපුර ද්‍රව්‍ය ලැබෙනකොට ලැබීම් ප්‍රමාණය වැඩි වෙද්දී මේ බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයට ගණනය කිරීම සංකීර්ණයි. එහෙනම් අපි උදාහරණයක් කරන් බලමු කොහොමද බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයට භාණ්ඩ නිකුත් කිරීම කබඩාවක මිල කරන්න කියලා. එමනම් අපි කලින් ගත්ත උදාහරණෙම ගන්නවා බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය යටතේ මිල කිරීම ද්‍රව්‍ය නිකුත් කිරීම මිල කිරීම ගැන අවබෝධයක් ලබා ගන්න. මේ අපේ ගබල් ලෙජරේ අර විදිහටම ගබල් ලෙජර් ආකෘතිය අපි මෙහෙම රෝල් කර ගන්නවා. ඒකල අපේ උදාහරණය අපි අරන් බලමු. උදාහරණ ජනවාරි 8 වෙනිදා ඒකකයක් 10 ගාන 1 200ක් ගන්නවා. ඒක අපි ගබල් ලෙජරේ සාමාන්‍ය විදිහට සටහන් කරනවා. ජනවාරි 8 වෙනිදා ඒකක 200ක් ඒකක 10 ගාන ගන්නවා. එහෙනම් වටිනාකම 2000යි. එම නිසා එදිනට තොගේ ප්‍රමාණය 200යි ශේෂය 2000ක් වෙනවා. ඊට පස්සේ ජනවාරි 8 වෙනිදෙන් පස්සේ පෙබරවාරි 5 නැවත මේ ආයතනය මේ ගබඩාව ඒකක 12ක් මිලදී ගන්නවා. ඒකකයක් 300 ගානේ පෙබරවාරි 5. එහෙනම් පෙබරවාරි 5 ඒකකයක් රුපියල් 12 ගානේ 300ක් ගත්තා 3600යි. එහෙනම් නැවත මේ හේතුව නිසා මොකද වුනේ? තොගය 200 ඉඳන් 500ට වැඩි වුණා 300ක් එකතු වෙලා අනික් අතට තොග ශේෂය 5600ක් වුණා. 2000ට 3600ක් එකතු වෙලා මේ හේතුව නිසා ගබඩාවේ තියෙනවා පෙබරවාරි මාසේ 5 තොග ලැබීමත් එක්ක තොග වටිනාකම 5600කුත් තොග එකක ගාණින් 500කුත් තියෙනවා ගබඩාව ඇතුලේ. එතකොට පෙබරවාරි 15 වෙනිදා නිෂ්පාදනයේට එකක 350 නිකුත් කරනවා. දැන් මේ නිකුත් කිරීමේදී අපි මිල කරන්නේ බර තැබූ සාමාන්‍ය මිලට. එහෙමනම් අපි මෙතනදී සිද්ධ කරන්නේ අපේ සූත්‍රය තමයි නිකුත් කරන අවස්ථාවක විකිණීමට තියෙන භාණ්ඩවල පිරිවැය විකිණීමට තියෙන එකක ගාණින් බෙදලා තමයි බර තැබූ සාමාන්‍ය මිල අපි හොයා ගන්නෙ. එහෙමනම් අපි දැන් නිකුත් කරන්නේ පෙබරවාරි 15 එක 350 එහෙනම් අපි හොයා ගන්න ඕන නිකුත් කරන මිල. එහෙමනම් මේ අවස්ථාවේ විකිණීමට ඇති එහෙනම් නිකුත් කිරීමට ඇති භාණ්ඩවල පිරිවැය විකිණීමට ඇති නිකුත් කිරීමට ඇති භාණ්ඩවල පිරිවැය වෙනවා
2000 ධන 5600 2000 ධන විකිණීමට ඇති භාණ්ඩ වල පිරිවැය වෙනවා 5600ත් 500ත්. මොකද 5600 දෙනවා 3000 2000ක් එකතු වෙලා 3600 2000ක් එකතු වෙලා 5600කුත් මෙතන ඒක වෙනකොට ඔක්කොම 500කුත් ලැබිලා තියෙනවා. එහෙමනම් අපේ සූත්‍රය තමයි විකිණීමට ඇති භාණ්ඩ වල පිරිවැය බෙදෙනවා විකිණීමට ඇති ඒක ගණන. එහෙම නැත්නම් නිෂ්පාදනයට යොදවන්න නිකුත් කරන්න තියෙන භාණ්ඩ පිරිවැය බෙදෙනවා. එහෙම නිකුත් කරන්න තියෙන ඒක ගානේ. එතකොට ඒ අනුව මේ පෙබරවාරි 15 වෙනකොට 5600ක් තියෙනවා තොගය ගබඩායේ මේ 5600ක වටිනාකමක් තියෙන තොගයක් සහ නිකුත් කරන්න 500ක ඒකක ප්‍රමාණයක තොගයක් තියෙන. එහෙනම් 5600 අපේ සූත්‍රයට අනුව 500න් බෙදලා අපි හොයා ගන්නවා නිකුත් කිරීමේ බාර තැබූ සාමාන්‍ය මිල. එතකොට මේ වෙලාවේ ඒක 11.20ක් විදිහට අපිට ලැබෙනවා. එහෙනම් මේ 11.20ට නිකුත් කිරීම 350 මිල කරාම 3920යි නිකුත් කිරීම වල වටිනාකම. එහෙමනම් ඒ අනුව 500න් 350ක් අඩු කරාට පස්සේ අපිට 150ක් හම්බ වෙනවා දැනට. ඉතුරු වෙන ශේෂය ඒක ගාන සහ 5600න් 3920ක් ගියාම 1680ක තොග වටිනාකමක් ඉතුරු වෙනවා. පෙබරවාරි මාසේ 15ට ඉතුරු වෙනවා ඒකක 150ක තොගයකුත් තොග වටිනාකම විදිහට ඒක 1680කුත් 350ක් 1120 කියන බර තැබූ සාමාන්‍ය මිලට නිකුත් කිරීමෙන්. එහෙනම් අපි මිල හෙව්වේ 1120 හොයාගත්තේ කොහොමද? 1120 හොයාගත්තේ නිකුත් කිරීම බාර නිකුත් කිරීම දිනේ වෙනකොට තිබුණ නිකුත් කිරීම තිබුණ තොග වටිනාකම නිකුත් කිරීම තිබුණ තොගයක ගාන බෙදලා අපි 1120 ගණනය කරගත්ත මේ විදිහට. ඉතින් නිකුත් කිරීම සම්පූර්ණ ප්‍රමාණය 350ම අපි ගත්තේ 11.20 ගානේ. ඊළඟට මාර්තු 1 වෙනිදා නැවත මේක අපි ඒකක 500ක් මිලදී ගන්නවා. ඒකකයක් 14 ගානේ තොග මිලදී ගැනීමේ ගනුදෙනුවක් තියෙනවා මාර්තු 1 වෙනිදා. එහෙනම් 500ක් ගන්නවා 14 ගානේ. එහෙමනම් ගාන 7000යි. ඒ 7000 නිසා මොකද වෙන්නේ? ආයතනයේ දැනට තිබ්බ 1600ක තොග වටිනාකමට 7000 එකතු වෙලා ඒක 8680ක් වෙනවා. අනික් අතට 150ක තොගයට තව 500ක් ලැබීම නිසා ඒක 650ක් වෙනවා. එතකොට මේ තොග ලැබීමත් එක්ක මාර්තු 1 වෙනිදා අවසාන වෙනකොට තියෙන ගබඩා දෙන තොග එක ප්‍රමාණය 650කුත් තියෙන තොගයේ වටිනාකම 8600කුත් වෙනවා. එහෙනම් ඒ තොග ලැබීමත් එක්ක නැවත අපට තොග නිකුත් කිරීමේ ගණනුවක් හම්බ වෙනවා මාර්තු 15 ඒකක 550ක් නිකුත් කරන නිෂ්පාදනයේට. එහෙනම් මේ එක 550 නිකුත් කරන එකේදී අපිට FIFO ක්‍රමය පදනම් කරගත්තොත් නම් අපිට මෙතන තව මේ තොග ඒකක වලින් ගත්තාම මෙතන 150ක් තියෙනවා. තව මෙතන තුරු 350 තියෙනවා. කොහොම නමුත් නිකුත් කිරීමට තියෙන තොග ප්‍රමාණවත්. එහෙනම් අපි මෙතන 550 නිකුත් කරනවා. අපේ නිකුත් කිරීමේ මිල ගණනය කරනකොට අපිට මේ වෙලාව වෙනකොට නිකුත් කරන්න තියෙන තොග තොගවල වටිනාකම නිකුත් කරන්න තියෙන තොග එකක ගානෙන් බෙදලා අපිට හොයා ගන්න පුළුවන් නිකුත් කිරීමේ බර තැබූ සාමාන්‍ය මිල. එහෙනම් 8680 බෙදෙනවා අපි 650න් 8680 650න් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා 13.35ක බර තැබූ සාමාන්‍ය මිල. එහෙනම් ඒ 13.35ට තමයි මේ 550 තොගය නිකුත් කරන්නේ. එතකොට නිකුත් කිරීම තොගයේ වටිනාකම 7342.50ක් වෙනවා නිකුත් කිරීම ද්‍රව්‍ය වල වටිනාකම. ඒ අනුව අපේ අවසාන තොගය 650ක් දැනට තියෙන එකකින් 550 ගියාම අවසාන තොගය ඒක 150ක් වෙනවා. අනික් අතට 8680ක් තියෙන තොග වටිනාකමෙන් 7342.50ක් අඩු වුණාම 5.15 වෙනකොට තොගය 1327.50ක තොගයක් 3.15 මාර්තු 15 ඉවර වෙද්දී ගබඩාවේ තියෙනවා. එතකොට අවසාන වශයෙන් මාර්තු 31 ඒකකයක් රුපියල් 20 ගානේ ඒකක 200ක් ගන්නවා ගබඩා මිලදී ගන්නවා. එතකොට 3.31 200ක් 20 ගානේ ගන්නවා. එhmenan ලැබීම් තියෙනවා ඒකක 200ක්. ඒ ලැබීම් වල වටිනාකම 4000ක් වෙනවා. මේ නිසා අපේ අවසාන තොගය ඒකක 100
ඒක 100ක් තියෙන එක. ඒක 200ක් එකතු වෙලා ඒක 300 දක්වා වැඩි වෙනවා. අනික අතට අපේ අවසාන තොගය මේ බාන ලැබෙන්න කලින් තිබුණා 5යි 15 අවසාන 1350. ඒකට මේ 4000 එකතු වෙලා 5350ක් වෙනවා අවසාන තොගයේ වටිනාකම. එහෙනම් අපිට අවසාන තොගයේ තොග විශ්ලේෂණය ගන්න පුළුවන් 1335 ගානේ 100ක් 1335කුත් 200ක් 20ක් 220 එකක 20 ගාන 200ක තොග 4000ක විදිහට 5337.50ක තොගයක් ලැබෙනවා අපිට කබඩ ලෙජරය අනුව WAP එහෙම නැත්නම් ಭಾರತ වූ සාමාන්‍ය මිල ක්‍රමයේ යටතේ බාන නිකුත් කරලා අපිට ලැබෙනවා 5350ක තොගයක්. එහෙනම් ಭಾರತ වූ සාමාන්‍ය මිල ක්‍රමයේදී බාන නිකුත් කිරීම මිල කරන්නේ මෙන්න මේ ආකාරයට. එතනදී අපි නිකුත් කරන අවස්ථාවේ තියෙන විකිණීමට තියෙන බානවල පිරිවැය විකිණීමට ඇති එකක් ගානෙන් බෙදනවා නිකුත් කරන දිනයට කබඩාවේ තියෙන. ඒත් මෙන්න මේ ආකාරයට තමයි අපි නිකුත් කිරීම ಭಾರತ වූ සාමාන්‍ය මිල ගණනය කළේ. නිකුත් කිරීම වල සාමාන්‍ය මිල ගණනය කළේ මෙන්න මේ ආකාරයට. එහෙනම් ද්‍රව්‍ය පිරිවැය පාලන සම්බන්ධ මාතෘකාව අපි ද්‍රව්‍ය පිරිවැය පාලන ඉවර වෙනවා මෙතනින්. එතනද අපි ඉගෙන ගත්ත ද්‍රව්‍ය පිරිවැය මූලිකාංග සහ ඒ වගේම ද්‍රව්‍ය මිලදී ගැනීම පාලනය, ද්‍රව්‍ය කබඩා පාලනය සහ ද්‍රව්‍ය නිකුත් කිරීම පාලනය කියන කොටස් තුන ද්‍රව්‍ය පිරිවැය හා පාලනය යටතේ. ඊළඟට මේ ද්‍රව්‍ය පිරිවැය පාලනයෙන් පස්සේ අපිට තියෙන්නේ ශ්‍රම පිරිවැයකරණය පිළිබඳ පාඩම. එහෙනම් ඒ සම්බන්ධ වීඩියෝවක් ඉක්මනින්ම මම නිකුත් කරන්න මේ ශ්‍රම පිරිවැයකරණය සම්බන්ධයෙන්. එහෙනම් මේ වීඩියෝ එක ඔයගලන්ගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න. ඒ වගේම අපේ මේ channel එක YouTube channel එක subscribe කරන්න අලුතෙන් ගිණුම් කරන පාඩම් ලබා ගැනීම සඳහා බොහොම ස්තුතියි.